well. ආයුබෝවන් ඔබදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට්ටුවෙල් සමගින්. අද ලයිව් ඇට්ටුවෙල් තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම ඉෂාරා සමරසිංහ. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. පාස්කෝ ඉරුදින ප්‍රහාරයේ චෝදනා සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදින් සහ සොහයුරා CID අත්අඩංගුවට. තවත් කොවිඩ් මරණ 4ක් තිදෙනෙකුම අවුරුදු 40ට අඩු පුද්ගලයින්. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතින් 969ක්. සමස්ත ආසාදිතයන් ලක්ෂය අභියස. නිරෝධායන නීති කඩ කරන්නන්ට ඉදිරියේදී දැඩි දඬුවම්. අපට සිදුවෙයි මුහුණු ආවරණ නැති අය, දුරස්ථභාවයේ තබා නොගන්න අය, සෞඛ්‍ය රීති, නිරෝධායන රීති වලට පටහැනිව කටයුතු කරන අය පිළිබඳව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න. ලොව ඕනෑම රටකින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් ඊයේ ඉන්දියාවෙන්. දෛනික ආසාදිතයන් 3,45,000 ඉක්මවද්දී මරණ 2,200ක්. හිටපු අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අලුයම අත්අඩංගුවට ගනු ලැබුවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයේ ඝාතකයින්ට ආධාර අනුබලදීම සහ ඔවුන් සමග සමීප සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් අදාළියම අත්අඩංගුවට ගැනීමට පියවරගෙන තිබුණා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමට පෙර මෙවන් වීඩියෝවක් සිය ෆේස්බුක් පිටුවට එක් කර තිබුණා. நடிச்சாம 2:30 மணிக்கு வீட்டில் வந்து தட்டி கட்டாயம் வர சொல்லி பாலி சிஐடி கூப்பிடுறாங்க. පාන්දර 3ට විතර අයෙක් ඇවිල්ලා දොරට තට්ටු කරලා CID එකෙන් එන්න කියලා කතා කළා. මම කිව්වා මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කතානායකවරයාව දැනුවත් කරලාද තියෙන්නේ කියලා. ඒකට උත්තරයක් ලැබුණේ නැහැ. වරෙන්තුවක් තියනවද කියලා ඇහුවා. ඒකටත් කිසිම උත්තරයක් නැහැ. මම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක නායකයෙක්. මගේ පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 4 දෙනෙක් නියෝජනය කරනවා. මේ වගේ පාන්දර ඇවිත් කිසිම වරදක් නොකරපු මාව එක් කරගෙන යන එක දේශපාලන පරිගැනීමක් කියලායි මම කියන්නේ. இந்த நடிச்சாமத்து வந்து கூட்டிக் கொண்டு போறது ஒரு அரசியல் பழிவாங்கலாம். හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේදීත් ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් වැල්ලවත්තේ පිහිටි නිවසේදීත් අත්අඩංගුවට ගෙන තිබුණා. එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අද පත්තරේ වැඩසටහනින්ද අප තොරතුරු සොයා බැලුවා. මා මුලින්ම ඔබෙන් දැනගන්නට කැමති රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට පත් වුණා කියලා. ඒ වගේම ඔහුගේ සහෝදරයා ඒ සම්බන්ධයෙන් සහ ඒකට හේතුව කුමක්දයි කියලා දැනගන්න කැමතියි. ඔබ ඇත්තටම රංගන ඔබ අපි කවුරුත් දන්නවා මේ 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා වෙච්ච පාස්කු ප්‍රහාරය මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා. ඉතින් ඒ සම්බන්ධව විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ටාශයත් දීර්ඝ පරීක්ෂණ පැවැත්වුවා. ඒ පරීක්ෂණ පවත්වන ලද අතරතුර පුද්ගල සාක්ෂි ඒ වගේම පරිවේශනීය සාක්ෂි සහ විද්‍යාත්මක සාක්ෂි රසක් සොයාගන්න ලැබුවා. ඒ සාක්ෂි වලින් අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් තමයි මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තියෙන්නේ. විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයින්ට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව තමයි මේ පරීක්ෂණ කටයුතු දැන් සිදු කෙරෙන්නේ. විශේෂයෙන්ම ඔවුන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනය යටතේ රඳවා තබාගෙන ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මද්‍රව්‍ය ජාවාරම්කරුවන් 2 දෙනෙකුගේ සමීපතමයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී හෙරෝයින්, අයිස් සහ හැෂ් මද්‍රව්‍ය තුකයක්ද පොලිස් භාරයට ගනු ලැබුවා. අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු වන සොල්ටාගේ ගෝලීන් 3 දෙනෙකු මද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් සතුව තිබී අයිස්, හෂීස්, කේරළ ගංජා සමග මත්පැති තොගයක්ද සොයාගෙන තිබුණා. ජයවර්ධනපුර ස්ටීෆ් නිලධාරීන් විසින් කොළොන්නාව ප්‍රදේශයේ සිදු කළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර වෙන්නපුව ඔලහිටියාව ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 638ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ මෙම මත්ද්‍රව්‍ය දැනට විදේශ රටක සඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමීර නැමැත්තාට අයත් බවයි. මේ අතර කළුතර කොට්ටාශ දූෂණ මර්දන ඒකකය කොස්ගස් හන්දිය ප්‍රදේශයේ සිදු කළ වැටිලීම්වලදී මත්පෙති 500ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම පුද්ගලින් දෙදෙනා මෝටර් රථයකින් මත්පෙති ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා. තවද කඩවත පහළ බියන්වල ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගැනුණා. එවගේ මේ දිනවල ක්‍රෙඩිට් කාඩ් සොරා ගැනීම පිළිබඳව විවිධ පැමිණිලි වාර්තා වෙනවා. යම් යම් පුද්ගලයන් තෙවන පාර්ශවයක් වෙත තමාගේ ක්‍රෙඩිට් කාඩ් පත්‍රය ලබා දීමේ ප්‍රතිඵලයක් හැටියටයි මේ තත්ත්වය උදා වී තිබෙන්නේ. ඒ වගේම ඊයේ දින උඩුදුම්බර සහ අයගම පොලිස් වසම් වලින් ක්‍රෙඩිට් කාඩ් සොරකම් කර මුදල් ලබා ගැනීමේ සිදුවීම් දෙකක් වාර්තා වී තිබෙනවා. ඔබ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් ණයවර කාඩ්පත් භාවිතා කරනවා නම් ඒ හැම අවස්ථාවකදීම ඔබගේ රහස්‍ය අංකය වෙනම ස්ථානයක තබන්න. එවැනි අවස්ථාවකදී ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත නැති වුණත් ඔබට අලාභයක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා මේ කාරණේ ගැන අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. රටක් එක තැන නොසිට වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතු බව මහා සංඝරත්නය අවධාරණය කර තිබෙනවා. මහා සංඝරත්නය මේ බව අවධාරණය කර ඇත්තේ ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමන් හමු වූ අවස්ථාවේදී. බෞද්ධ උපදේශක සභාව දසවැනි වරටත් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. එහිදී රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කොළඹ වරායනගර ව්‍යාපෘතිය පිළිබඳව මෙහිදී දීර්ඝව කරුණු දක්වමින් ආර්ථිකයට සහ රටට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ මහා සංඝරත්නය ඉදිරියේ පැහැදිලි කර දී තිබෙනවා. භූමි ප්‍රමාණය පුළුල් කර නව ආයෝජන අවස්ථා සඳහා දොරටු විවරවීම රටක් ලෙස අත්කරගන්නා ජයග්‍රහණයක් බවත් වැරදි මත පතුරවමින් සියල්ලට එරෙහි වෙනවා වෙනුවට ජාතියක් ලෙස නැගී සිටීමට එක්විය යුතු බවත් මෙහිදී අවධාරණය කළා. ව්‍යාපෘතිය පිළිබඳව ජනතාවට නිවැරදි අවබෝධයක් දී ඊට සහාය ගත යුතු බවයි උන්වහන්සේ වැඩිදුරටත් මෙහිදී අවධාරණය කර ඇත්තේ. COVID-19 නව ප්‍රභේදය පිළිබඳව සෞඛ්‍යංශ උපදෙස් පිළිබඳව ජනාධිපතිතුමා මෙහිදී මහා සංඝරත්නය දැනුවත් කළා. බුද්ධ චරිතය, ත්‍රිපිටකය, බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව වැරදි අර්ථකථන දෙමින් දුර්මත පතුරවන අය ගැන සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව සිය යෝජනා උපදේශක සභාවට දැනුම් දී තිබෙනවා. ඉදිරි සභා වාරයේදී ඒ පිළිබඳ මහා සංඝරත්නයේ අදහස් කමිටුව වෙත ඉදිරිපත් කිරීමටද මෙහිදී යෝජනා කෙරුණා. බෞද්ධ උපදේශක සභාවේ සමාජික මහා සංඝරත්නය රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් බෞද්ධ උපදේශක සභා රැස්වීමට එක්ව සිටියා. බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව තිබෙන කොළඹ වරාය නගරය මහජනයාට විවෘත වීම ගැන තොරතුරු පසුගියදා ලයිව් 8 තුලින් අපි ඔබට වාර්තා කළා. වරාය නගරය සම්බන්ධයෙන් උද්ගත වී ඇති නීතිමය තත්ත්වය පිළිබඳවයි මේ සොයා බැලීම. අමරිකානු ඩොලර් බිලියන 15ක වියදමින් ඉදිවන කොළඹ වරාය නගරය නිකම්ම කොන්ක්‍රීට් වනාන්තරයක් නෙවෙයි. සියලු ඉදිකිරීම් හැරුණු විට සොබාදහමේ අපූර්වත්වය පිරුණු උද්‍යාන ගණනාවකින්ද වරාය නගරය සමන්විතයි. ඉදිවන මේ නගරය සම්බන්ධයෙන් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත නමින් කෙටුම්පතක්ද මේ වන විට ඉදිරිපත් වී තිබෙනවා. මේ වන විට මේ පනත අභියෝගයට ලක් කරමින් පාර්ශ්ව 20ක් පමණ අධිකරණයට ගිහිල්ලා තිබෙන්නේ. ඉතින් මේ හැම කෙනෙක්ම කතා කරන්නේ කොළඹ වරාය නගරය ගැන. ඇත්තටම කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවට අයිති නෑ නේද? 2019 අගෝස්තුවේ මේක ශ්‍රී ලංකාවට අයිති භූමියක් විදිහට ප්‍රකාශයට පත් කරා. ඊට පස්සේ නම් මේක කාටවත් වෙන කාටවත් දුන්නේ නෑ. මේකේ මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවෙන් ගිලිහිලාලු. ඇයි අපේ රටේ හැම දෙයක්ම පාර්ලිමේන්තුවේ යටතේදී මේ නගරේ විතරක් මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවෙන් ගිලිහිලා තියෙන්නේ? සජිත් මේ පනත මගින් එහෙම අපේ රටේ පාර්ලිමේන්තුවේ තියෙන ගරුත්වය කිසිසේත්ම බැහැර කරලා නෑ. මොකද අවසානයේදී මේ කොමිසම උනත් වග කියන්නේ රටේ ජනාධිපතිවරයාට. එතුමා යටතේ ඍජුව ක්‍රියාත්මක වෙන කොමිසමකට යම්තාක් බලතල තිබුණොත් මම හිතන්නේ ඒක රටට හොඳක් වෙනවයි කියලාත් අපිට විශ්වාස කරන්න වෙනවා. හිමින් සීරුවේ අද දවසේ මේ ව්‍යාපෘති ඉතිරි වැඩ කටයුතු ටික කරගෙන හෙට දවසේදී චීනයට බාර දීමේ සූදානමක් එම තියෙනවා. සජිත් අපි අවුරුදු 30ක් තිස්සේ
රටේ 3න් එකක් ත්‍රස්ත නායකයෙක් කල්ලියක් පාලනය කරා. මෙතන වෙනම රටක් හැදුනොත් අපේ රටේ ඉන්න ජනතාව නිකන් ඉඳීවිද? මම මෙහෙම ඇහුවොත් මේක දැන් කොයි පැත්තද ශ්‍රී ලංකාවට අයිද කොයි පැත්තද චීනයට අයිද කියලා. දැන් මේ කියනවානේ කොටසක් චීනයට කොටසක් ලංකාවට. කොහොමද මේ වෙන් කිරීම කරලා තියෙන්නේ? ඔබ මේ හිටගෙන ඉන්න භූමිය මේ සියලු වැලි කැටයක් පාසා ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකා රජයට පරම අයිතිය එහෙම නැත්නම් සින්නක්කර අයිතිය තියෙන බිමක්. අධිකරණය හැම දැන් තර්ක විතර්ක වෙමින් පවතිනවා මේක වෙන්නම රාජ්‍යයක් වීමේ සියලු ලක්ෂණ මේ සියල්ල අන්තර්ගතයි කියලා. ව්‍යවස්ථාව උල්ලංඝනය කරන කිසිම අනපනතකින් කිසිම කොමිසමකින් අපිට වැඩක් නැහැ නේ සජිත්. ඒ නිසා අපි ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට අපි ඒක බාර කරමු. අදින් අවුරුදු 20කට 25කට පස්සේ මේ දැවැන්ත දියුණු නගරය ලෝකෙට ලංකාවේ අපේකම කියන සලකුණක් බවට පත් වේද. ඒක වගකීම තියෙන්නේ අනාගත ශ්‍රී ලාංකික ප්‍රජාව. එහෙම නැත්නම් අනාගත පරම්පරාව හැම. හැබැයි නිකන් ඉඳලා බෑ. මහන්සි වෙන්න ඕන. වැඩ කරන්න ඕන. සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා රෝහල්ගත වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අදත් විවිධ අදහස් පළ කළා. දැන් මේ හරින් ප්‍රනාන්දු අපි දැක්ක මහලොකු වීරයෙක් වගේ කතා කරනවා. ඉතින් මේ මහලොකු වීරයෙක් වගේ කතා කරලා CID එක කට උත්තරයක් ගන්නයි කිව්වම මෙහෙම බය නම් මේ කාඩ්බෝඩ් වීරයෝනේ. ඉතින් මේ වගේ කාඩ්බෝඩ් වීරයෝ කොහොමද මහජන නියෝජිතයෝ වෙන්නේ? අපි අහනවා හරින් මහත්තයෝ මොකද ඔච්චර බය? දැන් හරින් ප්‍රනාන්දු මැතිතුමා පාර්ලිමේන්තුවේ ඇතුලේ කරපු කතාවේ එතුමා ඒ කතාවේ යම් කිසි දෙයක් කිව්වා. ඒ කිව්වනම් පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරපු දෙයක් නැවත කොතනකවත් ඒව ගෙනල්ලා ආයේ ප්‍රශ්න අහන්න බෑ. පාර්ලිමේන්තුවේ හැසිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ජනතාවගෙන් සමාව ඉල්ලන මට්ටමට අපිට පත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද එතන අතින් පයින්වත් බෝඩ් ලෑලි වලින්වත් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න උත්සාහ ගැනීම නෙමෙයි සිදු කළ යුත්තේ. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා මේ වෙනකොට ප්‍රශ්න කිරීම වලට සහ අත්අඩංගුවට ගන්නට යම්කිසි කැසකවීමක් තියෙනවා. ඒ ඇයි කියන එක මං හිතන්නේ මේ රටේ සියලු දෙනාම දන්නවා. මේක හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාගෙන් පටන්ගෙන ඉවර වෙයි කියලා අපි හිතන්නේ නැහැ. එක කාලවල වලදී විපක්ෂයට එල්ලෙන්න වැල් නැති වෙනකොට යම් දේවල් වල එල්ලෙන්න පටන් ගන්නවා. මහරගම නගරයේ රථවාහන තදබදය අවම කිරීමට විකල්පයක් ලෙස ඉදිකිරුණු නාවින්න බස් නැවතුම් පොළෙහි එක් පර්යන්තයක් ගිලා බැසීමට ලක්ව තිබෙනවා. බස් නැවතුම් පොළ විවෘත කර මාස 3කට පසු මෙම පර්යන්තය ගිලා බැසීමට ලක්ව ඇති බවයි බස් රථ රියතුරන් පවසන්නේ. මහරගම රථවාහන තදබදය අවම කිරීමට විකල්පයක් ලෙස නාවින්න බස් නැවතුම් පොළ ඉදිකෙරුණා. නාගරික සංවර්ධන අධිකාරිය කෝටි 8ක පමණ මුදලක් වැය කොට ඉදිකර බස් නැවතුම්පළ විවෘත කෙරුණේ මීට මාස 6කට පෙරයි. කෙසේ වෙතත් බස් නැවතුම්පළ විවෘත කර මාස 3කට පසු එහි එක් පර්යන්තයක් ගිලා බැසීමට ලක්ව තිබෙනවා. මේ පිළිබඳ බලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිදු පිළියමක් ලැබී නොමැති බවයි බස් රථ රියදුරන් පවසන්නේ. හරියට තල්ලා හදලා නැති හින්දා තමයි මේ ගිලා බහැලා තියෙන්නේ. කොයි වෙලාවෙ අතුලට ගිලා බහින්ද නැහැ. මගේ යොට්ට එහෙම හරි අපහසුතාවයයි. ඉතින් මම නගිනකොට බහිනකොට එහෙම ඒ හින්දා මේක ඉක්මනින් හදලා දෙනවා නම් බලධාරීන් උදව්වක් ඉදී. මේක ප්‍රමිතියකට හදලා නැතිකම තමයි අපි කියන්නේ. ඒ හින්දා බලධාරීන්ට අපි කියන්නේ කාරුණිකව මේ දේ ප්‍රතිසංස්කරණය කළ දෙන්න. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇතුළු මාර්ග 18ක ධාවනය වන බස් රථ 352ක් පමණ දෛනිකව මෙම බස් නැවතුම්පළෙන් ගමන් ආරම්භ කරනවා. දෛනිකව දහසකට ආසන්න ජනතාවක් මෙම බස් නැවතුම්පළට පැමිණෙන අතර මේ හේතුවෙන් දැඩි අනාරක්ෂිත තත්ත්වයක් ඇති වී ඇති බවද ජනතාව පවසනවා. එබැවින් මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමු කර මීට පිළියමක් ලබා දෙන ලෙසයි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. මෙරට COVID-19 අවදානම් මට්ටම 3 වන අවදානම් මට්ටමට යළිත් පැමිණ ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක්ද නිකුත් කෙරුණා. මේ අතර COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනේ තුල පමණක් 900 ඉක්මවා යමින් ආසාදිතයින් 969 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 99691ක්. මේ අතර අදත් ආසාදිත මරණ 4ක් වාර්තා වූ අතර ඉන් 3 දෙනෙක්ම වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන්. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළ ආසාදිත මරණ 4ද සමග සමස්ත මරණ සංඛ්‍යාව 638 දක්වා හෙළ ගියා. ඉන් 3 දෙනෙකුම වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන්. ඒ වත්තල පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයක්, නෙට්ටඹු පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙක් සහ පන්නිපිටිය පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙක්. ඊට අමතරව මහරගම පදිංචිව සිටි 71 හැවිරිදි කාන්තාවක්ද මිය ගොස් තිබෙනවා. මෙරටින් ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිතයන් 969 දෙනාගෙන් 38 දෙනෙකු විදේශගතව සිට දිවයිනට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින්.
සෙසු ආසාධිතයන් 931 දෙනා දිස්ත්‍රික්ක 20ක් ආශ්‍රිතව ඊයේ වාර්තා වුණා. වැඩිම ආසාධිතින් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 251ක්. ඉන් 69 දෙනෙකුම වාර්තා වුණේ කුලියාපිටියෙන්. ආසාධිතයන් වාර්තා වීමේ ප්‍රවණතාවය සමග කුලියාපිටිය ප්‍රදේශයේ හුදකලා කිරීමට පියවර ගණනු අතර ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනවා. තවත් ආසාධිතයින් 39 දෙනෙකු පන්නලින් වාර්තා වූ අතර නිකදලු පොතින් ආසාධිතයන් 33 දෙනෙක් වාර්තා වුණා. කුරුණෑගල නගරයේ ආශ්‍රිතව වාර්තා වූ ආසාධිතයන් සංඛ්‍යාව 32ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාධිතයන් 236 දෙනෙකු වාර්තා වූ අතර ඉන් වැඩිම ආසාධිතින් සංඛ්‍යාව වන 41 දෙනෙකු වාර්තා වුණේ දිවුලපිටියෙන්. මල්ලවගෙදර ප්‍රදේශයෙන් ආසාධිතයන් 35 දෙනෙකු වාර්තා වී තිබුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වී තිබූ ආසාධිතයන් සංඛ්‍යාව 194ක්. ඉන් 78 දෙනෙකුම වාර්තා වී තිබුණේ පිළියන්දලින්. බස්නාහිර පළාතේ අවදානම ඉතාම ඉහළ යමින් තියෙනවා. ඒ වගේම වයඹ පළාතේ අවදානම මේ විදිහටම වර්ධනය වෙමින් එනවා. අපිට වාර්තා වෙන ආසාදිතයින්ගේ ඉතාම ඉහළ ප්‍රතිශතයක් තරුණ අය. ඒ වගේම එක ආසාදිතයෙකුගෙන් පැතුරුණු සංඛ්‍යාව ඉතාම වැඩි. විශේෂයෙන්ම අපි පසුගිය රැලි දෙකේදීම මේ තත්ත්වය දැක්කේ නැහැ. ඒ වගේම විශේෂඥයෝ මත ප්‍රකාශ කරන විදිහට දැනට වාතය මගින් බෝවිය හැකි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා කියලා මේ කරුණ වලින් අනාවර වෙනවා. ඒ නිසා දැන් පවතින තත්ත්වය ලංකාවේ ඉතාම අවදානම් කියන එක තමයි පේන්න තියෙන්නේ. ඉදිරි දින කිහිපෙදී තවදුරටත් රෝගීන් ඉහළ යෑමේ අවදානමක් තියෙනවා. ඒ වගේම මේ සතියන්තය ඉතාමත්ම අවදානම් නොයෙකුත් ප්‍රදේශවල අපි හඳුනාගත් රෝගීන් එලිමහනේ සැරිසරනවා. දැනට සංචරණ නීති හෝ රටාකුළු දැමීමක් කර නොමැති නිසා මේ අවදානම වළක්වා ගැනීමේ හැකියාව 100%ක්ම තියෙන්නේ පොදු මහ ජනතාවට. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ බස්නාහිර හා වයඹ පළාත් ආශ්‍රිතව COVID-19 පැතිරීමේ අවදානමක් වර්ධනය වන බවයි. ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ඊයේ දිනේ තුල පමණක් PCR පරීක්ෂණ 12439ක් සිදු කර තිබෙනවා. අහඹු PCR පරීක්ෂණ සිදු කිරීම වැඩි කිරීමටද සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා. මේ අතර සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ COVID-19 වෛරසය ශීඝ්‍ර පැතිර යාමේ අවදානමකට ලක්ව ඇති බවයි. මේ වෛරසයේ තියෙන හැසිරීමේ චර්යාව වෙනස් වීම ඒකට ප්‍රධානම හේතුව වන්නේ ප්‍රභේදයන් වල තියෙන වෙනස්කම්. මේ නිසා අපිට සිදු වෙනවා අකමැත්තෙන් හෝ පිළිගන්න අපේ රට තුළ වුණත් COVID-19 රෝගය ඉදිරි දවස්වල ව්‍යාප්ත වීම ශීඝ්‍රයෙන් වැඩි වෙන්න පුළුවන් කියලා. මේ තත්ත්වයක් තුලදී මේ මිදීමට අපි හැමෝම මේ අවස්ථාවේදී වගකීමෙන් ගෙම ඉතාමත්ම සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕන. COVID-19 කියන්නේ වෛරස් රෝගයක්. ගෝලීයව අවුරුද්දකට වඩා ව්‍යාප්ත වෙලා තවමත් වැඩි වෙමින් පවතින ඔය අවස්ථාවේ මේ සම්පූර්ණයෙන්ම තුරන් වෙයිද එහෙම නැත්නම් මර්ධනය වෙයිද කියලා හිතා ගන්නවත් බැරි අවස්ථාවක ඉන්නකොට අපි ඉතාමත්ම සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕන. මෙරට COVID-19 අවදානම 3 වෙනි අවදානම් මට්ටමට පැමිණ ඇති බව සෞඛ්‍ය අංශය පවසනවා. ඒ අනුව පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක්ද නිකුත් කරුණා. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා හා අවසර ලබා දී ඇති ක්‍රියාකාරකම් හැර නිවසින් පිටවීමට අවසර ඇත්තේ පුද්ගලින් 2 දෙනෙකුට පමණයි. බස් සහ දුම්රියවල මගින් ප්‍රවාහනය කළ හැකි ආසන ධාරිතාව දක්වා පමණයි. ත්‍රිරෝද රථවල ප්‍රවාහනය කිරීමට අවසර ලබා දී ඇත්තේ මගින් 2 දෙනෙකුට පමණයි. සමන්ත්‍රණ වැඩමුළු රැස්වීම් පැවැත්විය හැකි අදාළ ශාලාවේ ආසන ධාරිතාවෙන් සිට 50ක් භාවිත කරමින් උපරිම පුද්ගලින් සංඛ්‍යාව 50 දෙනෙකුට සීමා කරමින් සුපිරි වෙළඳසැල් සහ සාප්පු සංකීර්ණ සමස්ත ඉඩ ප්‍රමාණයෙන් 50ක් පමණ ඇතුළු කර ගත යුතු අතර COVID-19 වැළැක්වීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. දිවාසුරකුම් මධ්‍යස්ථාන පෙරපාසල් සහ පාසල් සඳහා සිසුන් සහභාගී කරගත හැකි වන්නේ සමස්ත ධාරිතාවෙන් 50ක් පමණයි. විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සහ උපකාරක පන්ති ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දී නොමැති බවයි අදාළ මාර්ගෝපදේශවල දැක්වෙන්නේ. ගෘහස්ත උත්සව, එලිමහන් උත්සව, සමන්ත්‍රණ, මහජනයා එක් රැස්වීම්, සැනකෙළි, සංගීත සංදර්ශන, වෙරළ සාද සඳහා අවසර ලබා දී නොමැති අතර ළමා උද්‍යාන, පිහිනුම් තටාක, කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා, ස්පා වසා තැබිය යුතු වනවා. මංගල උත්සව සඳහා අදාළ ශාලාවේ ධාරිතාවෙන් 50 නොඉක්මවන ලෙස උපරිම අමුත්තන් 150ක් දක්වා සහභාගී කරගත හැකි. අවමංගල උත්සව සඳහා ඕනෑම අවස්ථාවක සහභාගී විය හැකි උපරිම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකුට පමණයි. මේ අතර හාලියල මහජන පොලේ සිදු කළ වැටලීමකදී නිසි පරිදි මුව ආවරණ පැළඳ නොසිටි පුද්ගලයන්ට දැඩි ලෙස අවවාද කිරීමට පොලිසිය පියවර ගත්තා. මේ අතර පාදුක්ක ප්‍රදේශයේදී නිරෝධායන නීති කඩ කරමින් ත්‍රිරෝද රථවල ගමන් කළ විශාල පිරිසකට පොලිසිය අවවාද කිරීමට පියවරගෙන තිබුණා. කීයද 1යි 2යි 3යි 4යි
දෙදස් විස්සේ ඔක්තෝබර් මාස 15 වෙනි දින සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍රය අනුව අනිවාර්යෙන්ම ඔබ පොදු ස්ථානයක එවැගේම පොදු ප්‍රවාහන සේවයක ගමන් කරන අවස්ථාවේදී මුහුණු ආවරණ පැළඳිය යුතුයි. එසේ නොපැළඳ යම් කෙනෙක් සිටිනවා නම් ඔවුන්ට සිරදඬුවමකින් සහ රුපියල් 1000ක දඩමුදලක් නියම කිරීමේ දඬුවම් කිරීමේ හැකියාව ගරු අධිකාරියකට තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා පොලිසිය නිරන්තරයෙන් මේ ගැන විමසිල්ලෙන් පසු වෙනවා. ඒ නිසා අපට සිදුවෙයි මුහුණු ආවරණ නැති අය, දුරස්ථභාවය තබා නොගන්න අය, සෞඛ්‍ය රීති, නිරෝධායන රීති වලට පටහැනිව කටයුතු කරන අය පිළිබඳව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න. ක්‍රීඩා පුවත් වෙතයි දැන් අවධානය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු එතෙක් මෙතෙක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 409ට හිමිකම් කියන ගාල්ල මහින්ද විද්‍යාලයේ ක්‍රීඩක නවෝත් පරණවිතාන පසුගිය එදා 2020 වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තා. ඒ වෙනුවෙන් ඔහුව පිළිගැනීමේ උත්සවයක් ඊයේ ගාල්ල මහින්ද විද්‍යාලයේදී පැවැත්වුණා. රේණුකා මැතිණිය ඒ වගේම ඇත්තටම ගොඩක් සතුටුයි විද්‍යාලයට මේ වගේ ගෞරවයක් ලබා දෙන්න පුළුවන් වෙච්ච එක ගැන. ගොඩක් කැපකිරීම කරා, ගොඩක් මහන්සි වුණා. ඒ සියලු දේටම සාධාරණ ඉෂ්ට වුණා කියලා මම හිතනවා. පළමු පෙළ ක්‍රිකට් තරඟාවලිය වල හොඳට දක්ෂතා පෙන්නලා මන්ටම ජාතික කණ්ඩායම නියෝජනය කරන්න තමයි බලාපොරොත්තු. ලයිව් ඇටුවල් තුලින් සමුගන්නයි මේ සූදානම්. ඔබට සුබ දවසක්.